තෙරුවන් සරණයි. ආයුබෝවන්. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට ආනාපාන සති භාවනාව නිවැරදිව වඩන ආකාරය පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඔයාට මේ වීඩියෝ එක තුලින් භාවනා කිරීමට අවශ්‍ය පරිසරය, ඉරියව් ආදිය අවබෝධ කර ගැනීමට මෙන්ම නිවැරදි පිළිවෙල අවබෝධ කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් භාවනාව නිවැරදිව සිදු කරන ආකාරය, භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභ ආදිය විස්තර කරන්න මම උත්සාහ කරනවා. නිවැරදි මනස නිවැරදි පැවැත්මට දිවි පැවැත්මකට මඟ පාදනවා. මනස නිරවුල් වීම තුළින් ඔබට ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම මේ වගේ භාවනා ක්‍රම, ධර්ම කරුණු, බුද්ධ වන්දනා, අපේ බෞද්ධ සිද්ධාස්ථාන මෙන්ම අපේ සංස්කෘතියේ විවිධ අංග පිළිබඳ දැනගැනීමට කැමැති අයට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක all කරලා තියන්න. එහෙම තිබ්බහම ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ නෑදෑ හිතවතුන්ට, යාළුවන්ට දැනගන්න, දකින්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අවසානයේට නිවැරදි ආකාරයට සුළු වේලාවක් භාවනාව වැඩිවීමටත් සූදානමින් ඉන්න. ඊට අමතරව ප්‍රායෝගිකව භාවනාව පමණක්ම තියෙන වීඩියෝ එකකුත් මම පොඩි වීඩියෝ කෑල්ලකින් ඔයාලට වෙනමම දෙන්නම්. එතකොට ඔයාලට පස්සේ වෙලාවක මේ විස්තරය නැතුව විස්තරය මුලින් විස්තරය කියවලා ඊට පස්සේ ඔයාලට භාවනාව විතරක් අහගෙන භාවනාව වඩන්න ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට තනියම භාවනාව කරගෙන යන්න පුළුවන්. එහෙමනම් ආනාපාන සති භාවනාව නිවැරදිව වඩන ආකාරය අපි ඉගෙන ගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ආනාපාන සති භාවනාව වඩන්න ඉගෙන ගන්නයි අපි සූදානම් වෙන්නේ. අපි හැමෝම දන්න පරිදි ලෝකයේ විවිධ යෝගීවරු ලෞකික සැප, ඒ කියන්නේ සංසාරයේ සැප අරමුණු කරගෙන තමයි භාවනාව වඩන්නේ. ඒක නිසා අපි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම ඒ අනුපිළිවෙලටම ආනාපාන සති භාවනාව වඩන්න ඕනේ. ඒ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෞකික සැප අරමුණු කරගෙන නෙවෙයි, ලෝකෝත්තර සැප අරමුණු කරගෙන, එහෙමත් නැත්නම් නිවන අරමුණු කරගෙන ආනාපාන සති භාවනාව වඩන්න කියලා. ඉතින් සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශන ලැබෙන පරිදි තමයි අපි ආනාපාන සති භාවනාව වඩන්න ඕනි. ආනාපාන සති භාවනාවේ පියවර 8ක් තියෙනවා. ඉතින් ඒ අනුපිළිවෙලින්ම භාවනාව වඩන්න ඕනි. ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ පියවර 8 අනුව භාවනාව වඩනකොට තමයි අපිට හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට භාවනාව වඩන භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා ආදී බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙක් තමන්ගේ ජීවිතයේ
වලාවන්ගෙන් තොර පසළොස්වක සඳ වගේ ආලෝකමත් කරගන්නවා. ප්‍රභාස්වර කරගන්නවා. මේ විදිහට ජීවිතය බබලවන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනි. අපි මුලින්ම ආනාපාන සති කියන වචනේ තේරුම දැනගෙන ඉඳිමු. මෙතන ආපාන සති කියලා වචන තුනක් තියෙනවා. ආන කියන්නේ ආශ්වාසය, හුස්ම ඉහළට ගැනීම. ආපාන කියන්නේ ප්‍රාශ්වාසය, හුස්ම පිට කිරීම. සති කියලා කියන්නේ සිහිය පිහිටවා ගැනීම. එතකොට ආනාපාන සති කියනකොට ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳ, ඒ කියන්නේ හුස්ම ඉහළට ගැනීම හෙලීම පිළිබඳ වැඩි දියුණු කළ සිහිය කියන අර්ථය තමයි දෙන්නේ. එතකොට මේ වැඩි දියුණු කළ සිහිය නැවත ධානා බවට වැඩි දියුණු කරගන්න එකට තමයි භාවනාව කියලා කියන්නේ. ඕනෑම භාවනාවක් වඩන විට අනුගමනය කළ යුතු මූලික කරුණු කිහිපයක් තියෙනවා. මුලින්ම සීලයක පිහිටවන්න ඕනි. ඒ කියන්නේ කය වචනය සංවර කරගන්න ඕනි. ඒතකොට සීලය කිව්වහම අපිට පුළුවන් පංචශීලය, එහෙමත් නැත්නම් ආජීවික අෂ්ටමක සීලය, උපෝසත අෂ්ටමක සීලය, මේ වගේ ඕනම සීලයක් සමාදන් වෙලා ඒ සීලයේ හිත පිහිටවාගෙන දිවි ගෙවන්න ඕනි. දැන් මේ විදිහට කය වචනය සංවර කරගත්ත පුද්ගලයා විවේකී තැනක් හොයාගන්න ඕනි භාවනාව කිරීම සඳහා. එතකොට විවේකී තැනක් කියන්නේ මොකක්ද? විවේකී තැනක් හැටියට අපිට තෝරගන්න පුළුවන් ආරණ්‍යයක්, එහෙමත් නැත්නම් ශුන්‍යාගාරයක්, ඒ වගේ ඕනම තැනක් තෝරගන්න පුළුවන්. ඒතකොට ආරණ්‍ය කියලා කියන්නේ ගම්මානයෙන් බඹ 500ක් විතර දුරින් පිහිටපු සේනාසනයකට. ඊට පස්සේ අපිට පුළුවන් රුක්ක මූල තෝරගන්න. රුක්ක මූල කියලා කියන්නේ උපද්‍රව වලින් තොර වූ විවේකී ගස් සෙවණක්. උපද්‍රව කියලා කියන්නේ මැසි, මදුරු, කූඹියෝ වගේ සත්තුන්ගෙන් උපද්‍රව, කිසිම කාගෙන්වත් උපද්‍රව, සීතලෙන්, අවුවෙන්, වැස්සෙන් උපද්‍රව වෙන්නේ නැති ගස් මුලක් පාවිච්චි කරන්න පුළුවන්. ශුන්‍යාගාර කියලා කියන්නේ මිනිසුන්ගේ හැසිරීමෙන් තොර වූ විවේකී ස්ථාන. ඉතින් මේ තැන් හැම දිනාටම හොයාගන්න බැහැනේ. ඒ නිසා තමා කැමති තැනක, හැබැයි කරදර වලින් අඩු නිදහස් විවේකී ස්ථානයක් අපි තෝරගන්න ඕන භාවනා කරන්න. සාමාන්‍යයෙන් ගෙදරක නම් බුදු පහන තියෙන තැන, එලි මහනේ මිදුලේ නිදහස් තැනක වගේ තැනක් අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට ඉරියව්ව. වෙනත් භාවනාවකට උඩුකය කෙලින් තියාගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. නමුත් ආනාපාන සති භාවනාවට අනිවාර්යයෙන්ම උඩුකය කෙලින් තියෙන්න ඕනි. ඒ කියන්නේ උඩුකය කෙලින් තියාගෙන බද්ධ පර්යංකය බැඳගෙන භාවනා කමටහනට හරියට හිත පිහිටුවාගෙන වාඩි වෙන්න ඕනි. ඉතින් මේ විදිහට මේ උඩුකය කෙලින් තියාගෙන ඉන්න ඕන භාවනාවේ මුල් අවධිය, කියන්නේ අත්තිවාරම දාගන්නකම් අපිට මේ භාවනාව හුරු වෙනකම් අපිට උඩුකය කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. නමුත් භාවනාව දියුණුවටපත් වෙනකොට ඉඳගෙන, හිටගෙන, ඇවිදිමින් ඕනම විදිහකට භාවනාව කරන්න පුළුවන්. ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ධානා මට්ටමට සිත දියුණු කරගන්න තුරු උඩුකය කෙලින් තබාගෙන වාඩි විය යුතු බවයි. ඒ කියන්නේ අපි අපේ සිත ධානා මට්ටමට දියුණු කරගන්නකම් බද්ධ පර්යංකයෙන් ඉඳගෙන උඩුකය කෙලින් තියාගෙන තමයි ආනාපාන සති භාවනාව වඩන්න ඕනේ. එතන තියෙන රහස තමයි අපි උඩුකය කෙලින් තියාගෙන හිටියොත් පමණයි අපිට අපේ නාසයේ අග හුස්ම රැල්ල වදිනවා දැනෙන්නේ. නාසයේ අග හුස්ම රැල්ල වැදුනොත් විතරයි
අපිට හිත නාසය අගට යොමු කරගෙන සිහිය පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ධානා මට්ටමට සිත දියුණු කිරීමට අපිට වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න ඕන වෙනවා. අපි ඇල වෙලා වගේ හිටියොත් අපේ කොඳු ඇට පෙළ පුරුක් 18ක් තියෙනවනේ. ඉතින් මේවා මාංශ පේශි එක්ක ගැටිලා වේදනාවක් දැනෙනවා. මේ වේදනාව නොදැනෙන්න තමයි අපි කියන්නේ කොඳු ඇට පෙළ කෙලින් තියාගෙන ඉන්න ඕනේ කියලා. කොඳු ඇට පෙළ කෙලින් තිබුණොත් අපේ ශරීරයට කොඳු ඇට පෙළ කෙලින් තිබුණොත් තමයි අපේ ශරීරයේ කාර්යාලයට, ඒ කියන්නේ මොළයට නිසි පරිදි ලේ ගමන් කරලා මනස නිරවුල්ව තබා ගන්න උපකාරී වෙන්නේ. ඒ වගේම කොඳු ඇට පෙළිය මාංශ පේශි වල නොතැවරීම නිසා අපිට පැය 2-3ක්, පැය 5ක් හෝ ඊට වඩා වැඩි කාලයක් භාවනා ඉරියව්වේ ඉන්න පුළුවන් වෙනවා. උඩුකය කෙලින් තබා ගැනීමෙන් නාසිකා අග හුස්ම රැල්ල වදිනවා දැනෙන නිසා හිත ඒ මත යොමු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම වේදනාවකින් තොරව වැඩි වේලාවක් භාවනාවේ නිරත වෙන්නත් පුළුවන් වෙනවා. ඊළඟ මූලික කරුණ තමයි සිහිය. සිහිය නාසිකා අගට පිහිටුවා ගන්න ඕනි. තමාගේ නාසයේ අගට සිහිය නියමාකාරයෙන් පිහිටුවා ගන්න ඕනි. ඉක්මන් නොවි, ඒ වගේම ප්‍රමාද නොවි, කලබල නොවි සිහිය නිසි ලෙස තබා ගන්න ඕනි. හරියට අපි කණ්ණාඩියකින් මූණ බලනවා වගේ. අපි කණ්ණාඩියෙන් මූණ බලනකොට දැස් ගොඩාක් ලොකු කරලා බලන්නෙත් නැහැ. ඒ වගේම ඇස් වහගෙන බලන්නෙත් නැහැ. ඒ වගේ අපි සාමාන්‍ය විදිහට බලන්නේ. එතකොට අපි නාසය අගට සිහිය ස්ථිර ලෙසම පිහිටවා ගන්න ඕනේ. දැඩි ලෙස සිහිය පිහිටවා ගන්න ඕනේ. සිහිය අන්තැන් වලට නොයන විදිහට පිහිටවා ගන්න ඕනි. හරි. දැන් සම්පූර්ණ ශරීරයම නිශ්චලයි. ඒ කියන්නේ අපි බද්ධ පර්යංකයෙන් වාඩි වුණා. වම් අත මත දකුණු අත තබාගෙන මහා පටැංගිලි තුඩු යන්තම් ගෑවෙන විදිහට තියාගන්නවා. මුළු ශරීරයම ඒකාබද්ධ වෙන විදිහට, මුළු ශරීරයම නිශ්චල වෙන විදිහට කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. ඉන්පසු ඇසිපියවත් හොලවන්නේ නැහැ. ඒ කියන්නේ ඇහි බෝල කරකවන්නේ නැහැ, එහා මෙහා කරන්නේ නැහැ. ඇහි බෝලේ හිට මෙහෙට කරන්නේ නැහැ. දැන් තමාට තියෙන්නේ ශරීරයේ තැම්පත් නිසා හුස්ම හෙලීම ගැනීම දිහාවට හිත යොමු කරන එකයි. මුලින්ම හුස්ම ගැනීම, හුස්ම හෙලීම නාසිකා දොරටුවේ සිදුරු දෙකෙන්ම දැනෙන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ ශරීරය කලබල වල ඉන්නකොට ඒ අවස්ථාවේ අපිට දැනෙන්නේ නාසයේ සිදුරු දෙකෙන්ම හුස්ම ගන්නවා වගේ. එතකොට ශරීරය සංසුන්ව පවතිනකොට එක නාසිකා සිදුරකින් තමයි ආස්වාස ප්‍රාස්වාස සිද්ධ වෙන්නේ. ඉතින් මේක පැයෙන් පැයට මාරු වෙනවා. එක පැයකට එක නාසයකින් අනිත් පැයට තව නාසයකින්. මේ විදිහට එක නාසිකා දොරටුවකින් එක පැයක් හුස්ම සිද්ධ වෙනවා. ඊළඟ පැයේදී අනිත් නාසිකා දොරටුවෙන් විදිහට පැයෙන් පැයට මේ හුස්ම ගැනීම මාරු වීම සිද්ධ වෙනවා. ඊළඟට අපි සිහියෙන්ම ආස්වාස ප්‍රාස්වාස සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි උවමනාවෙන් හුස්ම ගන්නෙත් නැහැ. හුස්ම රඳවගෙන ඉන්නෙත් නැහැ. උවමනාවෙන් හුස්ම පිට කරන්නෙත් නැහැ. එතකොට සිහියෙන් කියලා කියන්නේ ස්වභාවිකව හුස්ම වැටෙන්න ඉඩ අරිනවා. අපි සාමාන්‍ය විදිහට හුස්ම ගැනීම එන එක, හුස්ම පිට කරන එක යන්න ඉඩ හැරලා අපි කරන්නේ මනා සිහියෙන් මේ සිද්ධිය හුස්ම ගැනීම, හුස්ම හෙලීම කියන ක්‍රියාකාරකම දිහා බලන් ඉන්නවා. හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. අන්නේ හුස්ම රැල්ල දිහා අපි
හිත යොමු කරගෙන හිත එතන නාසයේ මුල නාසිකාග්‍රයේ හිත තැම්පත් කරගෙන දැන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන එක ගැන සිහිය තියාගෙන ඉන්නවා. මේ විදිහට මනස සිහියෙන් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳීම සඳහා අපිට අනුපිළිවෙලක් තියෙනවා. ඒක තමයි අර අපි භාවනාවේ කියපු භාවනා අංග ආනාපාන සතියේ තියෙන අංග පිළිවෙල. ඉතින් ඒකේ ප්‍රධාන අංග 8ක් තිබුණට අපි අද කතා කරන්නේ මූලික අංග 4ක් ගැන. මූලික අනුපිළිවෙලේ මූලික අංග 4 ගැන තමයි අපි මුලින්ම කතා කරන්නේ. පළවෙනි එක තමයි ආශ්වාසය දීර්ඝයි ප්‍රාශ්වාසය දීර්ඝයි. හැබැයි මේක අපි වචනයෙන් හිතන්නේ නැහැ. භාවනාව කරනකොට අපි කල යුත්තේ හුස්ම දීර්ඝයි හුස්ම හෙලීම දීර්ඝයි හුස්ම ගැනීම දීර්ඝයි කියන එක නුවණින් දැනගන්න. ඒ කියන්නේ අපි නාසිකාග්‍රයට මනස තියාගෙන ඉන්නකොට අපිට දැනෙනවා අවබෝධ වෙනවා නුවණින් වටහා ගන්නවා දැන් අපි හුස්ම ගන්නෙ දීර්ඝ විදිහට. දැන් අපි හුස්ම එලන්නේ දීර්ඝ විදිහට. මේ අපේ සිත කලබල වෙලා තියෙන වෙලාවට අපිට දැනෙන දේ. ඉතින් ඒක ගැන සිහිය පවත්වාගෙන ඉන්න එක තමයි අපි පළවෙනි පියවර හැටියට ගන්න. කියන්නේ භාවනාවට ඉඳගත් ගමන්ම අපි කලබල වෙලා ඉන්නේ. වටපිටාව පිළිබඳ දේවල් ගැන කලබලෙන් ඉන්නේ. ඒ නිසා අපි ඉඳ ගන්නකොට අපේ හුස්ම ඇත්තටම දීර්ඝයි. ඒක අපි සිහියෙන් දකිනවා. දෙවෙනි එක ආශ්වාසය කෙටි ප්‍රශ්වාසය කෙටි. මේකත් අර මුල් විදිහටමයි අපි ආශ්වාසය ප්‍රාශ්වාසය කෙටියෙන් දකිනවා විතරයි. අපි දැන් ආශ්වාසය කෙටි ප්‍රාශ්වාසය කෙටි කියලා හිතින් හිතන්නේ නැහැ. අපි බලන්නේ අර මුලින් දීර්ඝ අවස්ථාවේදී බැලුවා වගේ අපි කරන්න ඕන හුස්ම කෙටි බව නුවණින් වටහා ගැනීම. කියන්නේ නාසිකාග්‍රයේ මනස තියාගෙන දැන් මගේ හුස්ම කෙටි කියලා අපි හඳුනා ගන්න ඕනි. ඒක තමයි දෙවෙනි පියවර. ඊට පස්සේ තුන්වෙනි පියවර සම්පූර්ණ ආශ්වාස ප්‍රාශ්වාසය දැකීම. සම්පූර්ණ ආශ්වාස ප්‍රාශ්වාසය දකින්න එක. මේකෙදි කරන්නේ ආශ්වාස ගැනීමට පටන් ගැනීමේ සිට ආශ්වාසය අවසන් වන තෙක් සිහියෙන් දැකීම. හුස්ම හෙලීමත් ඒ ආකාරයෙන්ම ආරම්භයේ සිට අවසානය දක්වාම සිහියෙන් පිට කිරීම. සිහියෙන් දැකීම කරන්න ඕනි. ඒ කියන්නේ මුල මැද අග දැකීම කරන්න ඕනේ. මුල මැද අග දැඩි ලෙස සිහියෙන් යුතුව බලාගෙන සිටීම කරන්න ඕනේ. මේ බලාගෙන සිටීම සඳහා දැඩි සිහියක් ඕන වෙනවා. හරියට කුළුහරකෙක් මෙල්ල කරගන්නවා වගේ. දීර්ඝ කාලයක් නොදෙමුණු හිතක්නේ අපිට තියෙන්නේ. මේ හිතට ආනාපාන සතියෙන් ආත්ම දමනයක් මෙන්ම ආත්ම ශාන්තියක් ලබා ගන්න නම් මේ සතිය එහෙම නැත්නම් සිහිය කියන රැහැණෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේ අරමුණු කරගෙන නාසිකා අග කියන අරමුණේ හිත තදින් බඳින්න ඕනි. මේ සඳහා වීරිය ඥානය සහිත සිහිය අවශ්‍ය වෙනවා. දැඩි වීරියක් ඕනි. ඉරියව් වෙනස් නොකර ඉන්න එමෙන්ම සිහිය පවත්වා ගන්න කොහොමද කියන්න අවබෝධය ඥානය අපිට ඕනි වෙනවා. ඒ වගේම අපිට සිහිය අවශ්‍ය වෙනවා හරියට නාසිකාග්‍රේ පිහිටවා ගන්න. කියන්නේ හිත එතන තියා ගන්න. අපි සිහියෙන් තමයි කරන්න ඕනේ. මෙහිදී මුල මැද අග කියන අංග ශරීරයේ අභ්‍යන්තර ගැනීම සුදුසු නෑ. අභ්‍යන්තරයට ගන්න සුදුසු නෑ. ඒ කියන්නේ අපි හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා නහය මුලින් දකිනවා. දැන් ඊට පස්සේ ඒක ශරීරයේ ඇතුළටම කියන්නේ පෙනහැල්ල දක්වා යනවා. ඔන්න ආපහු පිට වෙන්න පටන් ගන්නවා. පෙනහැල්ලෙන් පටන් ගන්නවා. ඒ වගේ දකින්න හොඳ නෑ. ඒක අපි බෞද්ධ යන් හැටියට අපේ භාවනා ක්‍රමයේදී බැහැර කරන දෙයක්. අපි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම නොකල යුත්තක් හැටියට තමයි දේශනා කරන්නේ. හුස්මත් එක්ක අපේ හිත ශරීරය ඇතුළට ගන්න එපා. ඒ වගේම ශරීරය ඇතුලෙන් හුස්මත් එක්ක එළියට ගේන්න බෑ. ඒකේ ශරීරයේ එහාට මෙහාට හිත ඒ කියන්නේ නාසයේ සිට පෙනහල්ල දක්වා පෙනහැල්ලේ සිට නාසය දක්වා මේ හිත එහාට මෙහාට හුස්මත් එක්ක ගෙනියන්න එපා. අපි තියා ගන්න ඕන හුස්ම නාසිකාග්‍රයේ
හුස්ම ගැනීම ආරම්භ කළා. දැන් හුස්ම ඇතුල් වෙනවා. ඊට පස්සේ අවසන් වුණා. හුස්ම හෙලීම දැන් ආරම්භ වුණා නාසිකාග්‍රයෙන්. දැන් හුස්ම හෙලීම දිගටම කරගෙන යනවා. ඊට පස්සේ හුස්ම හෙලීම අවසන් වුණා. මෙන්න මේ නාසිකාග්‍රයේ හිත තියාගෙන අපි හුස්ම ගැන සිහියෙන් ඉන්නවා. මුල මැද අග කියන තැන දකින්නේ නාසිකාග්‍රයෙන් පමණයි. හතරවෙනි පියවර හුස්ම රැල්ලේ සංසිඳීම. මේකෙදි වෙන්නේ අපි මුලින් දීර්ඝ ලෙස දැක්කා. ඊට පස්සේ කෙටි ලෙස දැක්කා. ඊට පස්සේ හුස්ම රැල්ල නැති වී ගියා වගේ දැනෙනවා. මෙන්න මේ නැති වී යන අවස්ථාව, ඒ කියන්නේ හුස්ම රැල්ලක් එනවා යනවා දැනෙන්නේ නැති වගේ අවස්ථාව, සංසිඳීම කියන අවස්ථාවට තමයි අපි දැන් හිත යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක මෙහෙමයි. අපි වේගයෙන් ඇවිදිනකොට අපි හුස්ම ගන්නවා වේගයෙන් හුස්ම ගන්නවා. ඒ කියන්නේ වේගයෙන් හුස්ම වැටෙනවා. අපි ඇවිදිනකොට එහෙම නැත්නම් ටිකක් හිමින් යනකොට අපිට දැනෙනවා හුස්ම වැටෙන්නේ අඩුවෙන්, සාමාන්‍ය විදියට වැටෙන්නේ. අපි ඉඳගෙන ඉන්නකොට තවත් වේගය අඩුයි. අපි නිදා ගන්නකොට හුස්මේ වේගය හොඳටම අඩු වෙනවා. මේ වගේ අපි භාවනාවේදීත් හුස්මට අවධානය යොමාගෙන ඉන්නකොට මුලින් දැනෙන්නේ දීර්ඝව. එතකොට මේ මුලින් දීර්ඝව දැකපු හුස්ම ටික ටික වේගය අඩු වෙනවා. දීර්ඝ බව අඩු වෙනවා, කෙටි වෙනවා. එතකොට අපි දකිනවා වේගයෙන් හුස්ම ගන්නවා දකිනවා. ඊට පස්සේ අපි දකිනවා කෙටියෙන් හුස්ම ගන්නවා දකිනවා. ඊට පස්සේ අපි සමස්ත හුස්ම ක්‍රියාවලියම දකිනවා. මේ විදිහට ටික වෙලාවක් හිත එතන යොමු කරගෙන ඉන්නකොට අපිට හුස්ම ගැනීම නොදැනී යනවා. මේ හුස්ම ගැනීම නොදැනී යන අවස්ථාව අපි කියන්නේ සංසිඳුණු අවස්ථාව. එතකොට අපේ හිත සංසුන් වෙන්න අපිට හුස්ම නොදැනී යන මට්ටමටම අඩු වෙනවා. මේ පිළිබඳව අපි ඊටාම අවධානයෙන් අවබෝධයෙන් සිහිය පවත්වාගෙන ඉන්න ඕනේ. කියන්නේ හුස්ම රැල්ලේ සංසිඳීම පිළිබඳව හිත පිහිටවාගෙන ඉන්න ඕනි. හොඳයි. ඔබට මේ මූලික පියවර 4 දැන් හොඳට වැටහෙනවා. වැටහෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබට දීර්ඝ හුස්ම, කෙටි හුස්ම රැල්ලේ මුල මැද අග යන අවස්ථා තුනම, හුස්ම රැල්ලේ සංසිඳීම කියන අවස්ථා 4ම දැක ගන්න පුළුවන් වුණා. විනාඩි 15ක් වගේ කෙටි කාලයකදී මේක කරගන්න පුළුවන් වෙනවා ඔයාට මේ අනුපිළිවෙල හරියටම පවත්වාගෙන යාම නිසා. එතකොට අපිට ආනාපාන සති භාවනාවේ මුල් පියවරේදී, ඒ කියන්නේ අර හුස්ම දීර්ඝයි හුස්ම කෙටි කියන අවස්ථාවන් දෙකේදී හිත සිහිය එතන නාසිකාග්‍රේ පිහිටවා ගන්න අපි කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ අධීර තමයි අපි ගණන් කරන්න ඕනේ. ගණන් කරනවා කියලා කියන්නේ මේක ඇහෙන්න හයියෙන් ගණන් කරන්නේ හිත තියාගෙන හිත එතන තියාගෙන ආස්වාස ගන්නකොට දීර්ඝව ආස්වාසයක් ගන්නකොට ආස්වාස 1 කියලා අර දීර්ඝව යනකොට ආස්වාස අරන් ඉවර වෙනකම්ම 1 කියලා ගණන් කරනවා. ඊට පස්සේ ප්‍රාශ්වාසයක් දැන් දීර්ඝවනේ යන්නේ. ප්‍රාශ්වාසයක් දීර්ඝ ප්‍රාශ්වාසයකදී අපි ප්‍රාශ්වාසය පටන් ගන්න වෙලාවෙම ප්‍රාශ්වාස 1 කියලා ප්‍රාශ්වාසය අවසන් වෙනකන් හිතනවා. ටික වෙලාවක් යනකොට ඔයාට දැන් මේක ඊට පස්සේ දෙවෙනි ආස්වාස ගන්න. ආස්වාස 2 ප්‍රාශ්වාස 2 කියලා ප්‍රාශ්වාසය කරද්දී දැන් දෙක පිට කිරීම 2 ආස්වාස ගන්නකොට අපි ආස්වාස 1 කියලා හිතන්න පුළුවන්. පිට කිරීමේදී පිට කිරීම ප්‍රාශ්වාස 1 එහෙම නැත්නම් 2 කියලා මේ විදිහට ගණන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 8 වාරයක් කියන්නේ 1 ඉඳලා 8 වෙනකන් ওই විදිහට ගණන් කරගෙන යනකොට අපිට දැනෙනවා ඒ 8 වාරයක් විතර වගේ යනකොට අපිට දැනෙනවා අපේ හිත සංසුන් වෙලා දැන් ප්‍රාශ්වාසයේ කෙටි. එතකොට කෙටි ප්‍රාශ්වාසත් අපි ගණන් කරන්න පටන් ගන්නවා. දැන් කෙටි කියලා අපි දකිනවා මනසෙන්. එතකොට ආශ්වාසයේ කෙටි
විදිහට දකින්නේ ආස්වාසය 1 1 1. දැන් අර වගේ ගොඩාක් සැරයක් 1 1 1 කියගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක සැරයකදී ආස්වාස 1 1 වගේ ඉවර කරනවා. ඊට පස්සේ ප්‍රාස්වාස 2 1 1 කියනට දෙවෙනි අවස්ථාවේදී කියන්නේ දෙවෙනි ප්‍රාස්වාසයේදීත් අපි ආස්වාස දෙවෙනි ආස්වාසයේදී අපි කියනවා ආස්වාස 2 2 2 ප්‍රාස්වාස 2 2 මේ විදිහට 8 වාරයක් විතර වගේ සිහිය පිහිටවගෙන සිහියෙන් ගණන් කරගෙන යනකොට දැන් ඔයාට ගණන වර්ධිනවා. ගණන වර්ධිනවා කියලා කියන්නේ ඔයාගේ සිහිය පැවතුනේ නැහැ. සිහිය එතන තිබුණේ නැහැ. ඒ වෙලාවට ආයෙත් මුල ඉඳලා ගණන් කරන්න. ආයෙත් දැන් ගණන වැරදෙනවා කියලා කියන්නේ ඔයා 8ද ගණන් කරන්නේ 7ද ගණන් කරන්න කියලා තේරෙන්නේ නැති වෙලාවට ඒ කියන්නේ සිහිය වැරදිලා. ඔයාගේ සිහිය හරි තැන තිබිලා නැහැ. සිහිය එහෙම ගිහිල්ලා ඒ කියන්නේ ඔයා ආයෙ ආරම්භ කරන්න ඕනේ. දිගින් දිගට මේක කරන්න යන්න අවශ්‍ය නැහැ. සිහිය නියමාකාරයෙන් පවත්වාගෙන යන්න ඔයාට ගණන් කිරීම කරගෙන යන්න පුළුවන්. හැබැයි මේක හරියට ඔයා පුහුණු වුණාට පස්සේ ඔයාගේ සිත හරියට පුහුණු කරාට පස්සේ ගණන් කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ඔයා මුල් සති දෙක තුනේ ওই විදිහට ගණන් කිරීම තුලින් සිත দমনය කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ සිත නිකම්ම හුස්ම රැල්ලත් එක්ක ජීවත් වෙන්න සිහිය පිහිටවා ගන්න උත්සාහ කරනවා. මේ විදිහට දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස, කෙටි ආශ්වාස ප්‍රාශ්වාස, ආශ්වාසයේ මුල මැද අග, ප්‍රාශ්වාසයේ මුල මැද අග දැකීම, සංසුන් ආශ්වාස ප්‍රාශ්වාස දැකීමෙන් මනාව දැකීම මනාව කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙර නිමිති පහළ වෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ඇහැට පේන්නේ නැහනේ. සාමාන්‍ය ජීවිතේදී ආස්වාස ප්‍රාස්වාස ඇහැට පේන්නේ නැහැ. මේක නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. එතකොට මේ හුස්මේ නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගිනිසිලු වගේ ලාපාට සුදක් හුස්ම වගේ පේන්න පටන් ගන්නවා. නාසිකාග මේක ලාපාට සුදක් විදිහට තියෙනවා පේන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. භාවනාවේදී අපි එතෙන්ට කියන්නේ පරිකර්ම නිමිත්ත. ඒ කියන්නේ වාගේ හිත හොඳටම සංසුන් වෙලා හිත ඒකාග්‍ර වෙලා භාවනාවටම හිත යොමු කරගෙන ඉන්නකොට ටික කාලයක් මේක පුරුද්දක් විදිහට කරගෙන යනකොට ඔයාට අර හුස්ම රැල්ල නාසය අග කෙළවරේ පේන්න පටන් ගන්නවා. හරියට සුදු පාට ලා පාට සුදක් වගේ, එහෙම නැත්නම් ලා ගිනි දැල්ලක් පහන් තිරක් පහන් දැල්ලක් වගේ පේන්න පටන් ගන්න. මේ කියන්නේ මේක පරිකර්ම නිමිත්ත තමයි වා මේ දකින්නේ. නමුත් අපි මේක ගැන හිතන්නේ නැතුව, මේක ගැන තකන්නේ නැතුව දිගින් දිගටම භාවනා ඉරියව්වේ ඉන්නවා. දැන් දැක්කහම ඒක දිහා හිත යොමු කරන්නේ නැහැ. ඒ ගිනි දැල්ල දිහාවත් ඒ ලාබර සුද දිහාවත් හිත යොමු කරන්නේ නැහැ. එහෙම හිත යොමු කරපු ගමන් අර පරිකර්ම නිමිත්ත නැති වෙලා යනවා. එතකොට අර දැකපු සුද නැති වෙලා යනවා. එතකොට අපේ හිත එහෙම ගිහිල්ලා කියලා අපිට දැනෙන්නේ. ඒ නිසා අපි මේ නිමිත්ත දිහා බලන්නේ නැහැ. අපි දිගටම භාවනා ඉරියව්වේ ඉන්නවා. හිත අපේ සිහිය නාසිකාග්‍රේ තියාගෙන හුස්මටම මේ හිත යොමු කරගෙන ඉන්නවා. එතකොට අපි දිගින් දිගටම අර දීප්තිය දකින්නවා. ඒ කියන්නේ අර ලාහපාට සුද දකින්නවා. හැබැයි අපි ඒක ගැන හිත යොමු කරන්නේ නැහැ. අපි හුස්ම ගැන තමයි හිත යොමු කරන්නේ. එතකොට භාවනාව මේ ආනාපාන සතියෙම ඔයාගේ හිත රැඳිලා පවත්ත ගන්න ඕනි. එතකොට ටික වෙලාවක් මේ විදිහට භාවනා අරමුණේම හිත තියාගෙන ඉන්නවා. අර නිමිත්ත දිහා බලන්නේ නැතුව ඔයා භාවනාවේ හුස්ම දිහාම බලාගෙන හිත යොමු කරගෙන ඉන්නකොට ඒ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බවට පත් වෙනවා. අර සුදු පාට චූටි ආලෝකය සුදු පුළුන් වලාවක් වගේ, සුදු වලාකුලක් වගේ, සුදු ආකාශයක් වගේ මේ සුදු පාට පේන්න පටන් ගන්නවා. මේකට කියන්නේ උග්ඝහ නිමිත්ත. කියන්නේ භාවනාවේ ඔයාගේ දෙවෙනි නිමිත්තට ඔයා ඇවිල්ලා උග්ඝහ නිමිත්තට ඇවිල්ලා. ඒ කියන්නේ ඔයාගේ මනස ඊතරම්ම සංසුන් වෙලා ඒකාග්‍ර වෙලා තියෙන බව තමයි මේකෙදි ඔයාට තියෙන්නේ. එතකොට ඒත් ඔයා අපි උග්ඝහ නිමිත්තේ රැඳිලා ඉන්නේ නැහැ. නිමිත්ත දිහා බලන් ඉන්නේ නැහැ. ඔයා තවත් හිතේ සමාධිය පවත්ත ගන්න උත්සාහ කරනවා. හිතේ ඒකාග්‍ර බව තියාගන්න
නාසිකාග්‍රේ තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ තාම ඔයා හිතේ නියම සමාධියට ඇවිල්ලා නැහැ. මේ උග්ඝහ නිමිත්ත පවතින සමාධියට අපි කියන්නේ පරිකර්ම සමාධිය කියලා. ඒ කියන්නේ නියම සමාධිය නෙවෙයි පරිකර්ම සමාධිය කියලා අපි හඳුන්වනවා. මේක තමයි මුල්ම සමාධිය. හැබැයි ඔයා තවම නියම සමාධියට ඇවිල්ලා නැහැ. මේ විදිහට භාවනාව දිගටම කරගෙන යනකොට විනාඩි කිහිපයක් අර සුදු පාට වලා ස්වභාවය වඩාත් ප්‍රභාස්වර තත්ත්වයටපත් වෙන්න පටන් ගන්නවා. කියන්නේ විනාඩි කිහිපයක් ඔයා අර සිහියේම ඉන්න විදිහට අර හුස්ම රැල්ලේ නාසිකාග්‍රේ හුස්ම රැල්ලේම සිහිය තියාගෙන ඉන්නකොට අර වාලාකුල වගේ එක ටික වෙලාවකින් දීප්තිමත් වෙන්න ප්‍රභාස්වර වෙන්න පටන් ගන්නවා. එතකොට අපි ඒකට කියනවා පටිභාග නිමිත්ත. ඒ කියන්නේ පටිභාග නිමිත්තට අපි හිත යොමු වෙමින් පවතින ඊතරම් සමාධි ඒ වගේ සමාධියකට ඔයා දැන් හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. මේ පටිභාග නිමිත්ත දකිනකොටම භාවනා කරන කෙනාට හිතෙනවා ඒක දිහා බලන්න. දැන් මේ පටිභාග නිමිත්ත දිහා කියන අර ප්‍රභාස්වර ආලෝකය දිහා බලන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ අර ආලෝකේ නැති වෙලා යනවා. කියන්නේ අපේ සමාධිය නැත්නම් අපේ හිතේ තියෙන ඒකාග්‍රතාවය නැත්නම් අර අපේ හිතේ තියෙන සංසිඳීම නැති වෙලා යනවා. නැති වෙලා ගියපු ගමන් හිතේ හැමේ දුවපු ගමන් අර පටිභාග නිමිත්ත නැති වෙලා ගිහිල්ලා අපේ හිතේ ඒකාග්‍ර බව නැති වෙනවා. ඒ නිසා අපි කරන්න ඕන ආපහු කොහොම හරි ආයෙත් මුල ඉඳලම හිත ඒකාග්‍ර බවට පත් කරගෙන මේ නිමිත්ත නැවත නැවත දකින්න උත්සාහ කරන්න ඕනි. එතකොට ඔයා හිත ඒකාග්‍ර කරගෙන දිගින් දිගටම මේ පටිභාග නිමිත්ත කියන එක ඊටාම ගෞරවයෙන් ආරක්ෂා කරගන්න ඕනි. ඒ කියන්නේ අදිස්ථාන කරගන්න ඕන. ඒ අදිස්ථාන කරමින් පටිභාග නිමිත්ත මට නිතරම තියෙන්න ඕන කියන අදිස්ථාන කරගනිමින් ස්ථිර කරගනිමින් වාගේ මනසේ ඒකාග්‍රතාවය නැත්නම් මනසේ සිහියේ ඒකාග්‍රතාවය දිගටම පවත්වාගෙන යන්න ඕනි. එතකොට ඔයා අදිස්ථාන කරන්න ඕන මේ සිහියේ ඉන්න ගමන් අදිස්ථාන කරන්න ඕන මේ පටිභාග නිමිත්ත මට විනාඩි 5ක් පවතිවා කියලා භාවනා කරනවා. ඒ භාවනා නිමිත්තේම එක දිගටම ඉන්නවා. ඒ විදිහට තව ටික වෙලාවකින් පටිභාග නිමිත්ත මට විනාඩි 10ක් පවතිවා කියලා භාවනා කරගෙන ඉන්නවා. මේ භාවනා නිමිත්තේම හිත තියාගෙන කියන්නේ නාසිකාග්‍රේ සිහිය පවත්වගෙන භාවනාව එහෙම නැත්නම් අපේ හුස්ම රැල්ලත් එක්කම භාවනා කරගෙන යනවා. මේ පටිභාග නිමිත්ත විනාඩි 10ක් විනාඩි 15ක් විනාඩි 20ක් විනාඩි 45ක් පැයක් වගේ මේ විදිහට පවතිවා පැයක් පවතිවා මේ විදිහට අදිස්ථාන කර ගනිමින් අපිට මේ පටිභාග නිමිත්ත ස්ථිර කරගන්න ඕන. මේ පටිභාග නිමිත්ත ස්ථිර කරගන්න අවස්ථාවේ තියෙන සමාධිය උපචාර සමාධිය. පටිභාග නිමිත්ත ස්ථිර කරගන්න අවස්ථාවේ කියන්නේ දැන් ඔයා උග්‍ර සමාධියකට ගිහින් නැහැ. ඔයා ඉන්නේ සාමාන්‍ය සමාධියේ. හැබැයි ඔයාගේ හිත ඊටාම සංසුන්. හිත නිරවුල්. හිත ඒකාග්‍ර වෙලා තියෙන. මේ ඒකාග්‍ර වීම තමයි මේ එක එක නිමිති වලින් පෙන්වන්නේ. එතකොට ඔයා පටිභාග නිමිත්තේ ඉන්න ගමන් තියෙන සමාධියට අපි කියනවා උපචාර සමාධිය. හැබැයි තවම නියම සමාධියට ඇවිල්ලා නැහැ. මේ පටිභාග නිමිත්ත හරියට ඔයා ගෞරවයෙන් ආරක්ෂා කරන්න ඕන හරියට බුදු පිළිම මහන්සිය නමක් ළඟ තබාගෙන ඉන්නවා වගේ. ඊටාම ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් ආරක්ෂා කරගන්න ඕන. මේ නිමිත්ත ස්ථිරවම තබා ගත්තාම නිමිත්ත හරියටම වාගාව ස්ථිර කරගත්තාම ඔයාට නීවරණ කිසිවක් එන්නේ නැහැ. නීවරණ පංච නීවරණ කියලා තියෙනවනේ. ඒ පංච නීවරණ ඔයාට එන්නේ නැහැ. මේ වෙලාවේ හිතේ ඇති වෙනවා සමාධියක්. ඒ නිසා හිතේ ඇති වෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වගේ ඉන්ද්‍රිය ධර්ම බලගතු වෙන්න පටන් ගන්න. මේ බලගතු වෙනකොට අර පටිභාග නිමිත්ත අරමුණු කරගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය තබාගෙන එකවරටම චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවා. කියන්නේ පටිභාග නිමිත්තේම ඒක ආරක්ෂා කරගනිමින් ඒක ස්ථිර කරගනිමින් දිගින් දිගටම භාවනාව කරගෙන යනකොට ඔයාට පටිභාග නිමිත්ත අරමුණු කරගෙන හුස්ම රැල්ලේ හිත තියාගෙන ඉන්නකොට එකපාරටම චිත්ත ඒකාග්‍රතාවයක් එනවා. ඒකේ ජීවිතේ ඔයාට කවදාවත් ලැබිලා නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්. පුදුමාකාර පස්සද්ධියක්.
සැනසීමක් ලැබෙනවා. හැබැයි භාවනා කරන එක නවත්තන්න හොඳ නැහැ. එයා එතනින් නතර වෙන්න හොඳ නැහැ. මේ ප්‍රභාස්වර භාවය මේ සමාධිය එකපාරට ලැබිලා ඒකාග්‍රතාවය එකපාරට ලැබිලා නැති වෙනවා. ඉතින් මේ පළමුව ලැබෙන සමාධියේ නැති වෙනවා එකපාරටම. නැති වෙලා ගිහිල්ලා. නමුත් ඔයා ආයෙත් අර විදිහටම සිහිය පවත්වාගෙන ගිහිල්ලා මොකද හුලන් රැල්ලේ හුස්ම රැල්ලේ හිත තියාගෙන පටිභාග නිමිත්ත අරමුණු කරගෙන ඒක ස්ථිර කරගෙන ඉන්නකොට සිහිනුවණින් දිගින් දිගටම කටයුතු කරනකොට ඔයාට පුළුවන් වෙනවා ආයෙත් මේ සමාධිය නිතරම ඇති වෙමින් නැති වෙමින් සිය දහස්වර ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ ප්‍රභාස්වර භාවය එහෙමත් නැත්නම් මේ චිත්ත ඒකාග්‍රතාවය සිය දහස්වර ඇති වෙමින් නැති වෙමින් යනවා. හැබැයි දිගින් දිගටම භාවනාව ප්‍රගුණ කරගෙන හිත එකම අරමුණේ එකම විදිහට තියාගෙන පටිභාග නිමිත්ත අරමුණු කරගෙන හුස්ම රැල්ලේ හිත ඒකාග්‍ර කරගෙන ඉන්නකොට මේක ටික ටික ස්ථිර කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙලාවේ අදිස්ථාන කරගන්න ඕනි මේ ආනාපාන පටිභාග නිමිත්ත අරමුණේ තියාගෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය විනාඩි 5ක් පවතිවා කියලා. ඒ කියන්නේ ඔයා මේ දැකලා තියෙනවා මේ විඳලා තියෙන්නේ පළවෙනි ධානය ආරම්භ වෙන තැන. එතකොට පළවෙනි ධානය ආරම්භ වෙන තැනදීවා කලබල වෙලා හිත එහෙට මෙහෙට දුවන්න පටන් ගත්තාම නැති වෙනවා. ඊට පස්සේ ආයෙත් හිත ඒකාග්‍ර කරගත්තාම හිත ඇති වෙනවා මේක. ඉතින් මේ ඒකාග්‍රතාවයේ දිගින් දිගටම තියාගන්න ඕනේ. එතකොට ඔයා හිතන්න ඕනි ඔයාගේ හිත භාවනා අරමුණේම තියාගෙන ඉන්නකොට මේ ඔයා හිතන්න ඕනි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ විනාඩි 5ක් පවතිවා කියලා. ඒක ඔයා අදිස්ථාන කරනකොට ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට විනාඩි 5ක් 10ක් 15ක් 30ක් පැයක් ආදී විදිහට කාලය දික් කරන්න පුළුවන්. කාලය දික් කරන්න ඕනි. ඒ කාලය දික් කරපුවාම ඒ සමාධිය ශක්තිමත් බවට පත් වුනහම ඒක ඒ සමාධියේම පවතිනවා. ඒක ස්ථිර වෙනවා. නමුත් ඔයාට මේ ධානය ස්ථිර කරගන්න පස් ආකාරයකින් වශීතා පුරුදු කරන්න වෙනවා. වශී කරගන්න ඕනේ ඇඟට හිතට වශී කරගන්න ඕනේ වශීතා පුරුදු කරගන්න ඕනේ. මේ වශීතා තමයි ආවර්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, උට්ටාන, පච්ච වේතන කියලා. ඉතින් මේ ආකාරයෙන් ආවර්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, උට්ටාන, පච්ච වේතන කියන ආකාරයෙන් වශීතා පස් ආකාරයකින් පුරුදු කරපුවාම මේ ධාන ස්ථිර කරගන්න පුළුවන්. මේ මට්ටමට එන විට හොඳ මාර්ගෝපදේශ ලබා ගන්න ඕන, ගුරු උපදේශ ලබා ගන්න ඕනි. එතකොට දැන් ඔයා භාවනාවේ ධාන මට්ටමට යනකොට තනියම භාවනා කරන එක කරන්න අමාරු වේවි. ඒ නිසා ඔයාට හොඳ ගුරුවරයෙක්, හොඳ උපදේශකයෙක් හරහා භාවනාව කරගෙන යන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට පංචවිධ වශීතාවයන්ගෙන් වශීභාවයට පමුණුවාගෙන ආනාපාන ප්‍රථම ධානය ලබාගෙන එහි අංග ටික හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවත මේක ප්‍රගුණ කරන්න ඕනි. ඒ කියන්නේ වාගේ හිත අර සමාධිමත් ආකාරයේම නාසිකාග්‍රයේ හුස්ම රැල්ල තුල රඳවගෙන පටිග්ගහ පටිභාග නිමිත්තේම හිත තියාගෙන ප්‍රථම ධානයේ වර්ධනය කරගනිමින් හිත පවත්වාගෙන යන්න ඕනි. මේක හොඳට පුරුදු කරාට පස්සේ අර වශීතාවයන්ගෙන් වශී කරගත්තට පස්සේ දිගින් දිගටම ප්‍රගුණ කරාට පස්සේ තමයි වාට දෙවන ධානයට සිත යොමු කරන්න ඕනි. ඒකට සිත යොමු කරන්න තියෙන්නේ අර පළවෙනි ධානය හරියටම වර්ධනය කරගෙන ස්ථිර කරගත්තට පස්සේදී. ඉතින් මේකෙදී ධාන වශීතාවය හොඳට ප්‍රගුණ කරන්න ඕනි. මේ ධාන වශීතාවය අපි වෙනමම
ඉගෙන ගන්න අවශ්‍ය වෙන දෙයක්. අපි ඒක වෙනමම කතා කරමු වෙනමම දවසක ධානා වශීතාවය කොහොමද කරන්න කියන එක ගැන මම තවත් වීඩියෝකින් ඒක ඔයාලට පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නම්. මේ ආකාර ධානා වශීතාවය වශීභාවයෙන් ධාන වඩමින් පළමු ධානය, දෙවන ධානය, තෙවන ධානය, හතරවන ධානය ආදී ධාන උපදවා ගන්න පුළුවන්. අපිට ධාන තියෙනවානේ හතරවෙනි ධානය, පස්වෙනි ධානය වෙනකම්ම අපිට ධාන උපදවා ගන්න පුළුවන්. නමුත් ආනාපාන සතියේදී මුලින්ම අපිට ප්‍රථම ධානය, දෙවන ධානය, තෙවන සහ හතරවන ධාන දක්වා තමයි හිත යොමු කරගන්න පුළුවන් වෙන්නේ. මේ ආකාරයට ධාන වශීතාවය හොඳින් ප්‍රගුණ කරගන්න තෙක් විදර්ශනාවට යොමු වෙන්න බෑ. අපි ධාන වශීතාවය හොඳට ප්‍රගුණ කරගන්න ඕන. කියන්නේ ප්‍රථම ධානයේදීත්, දෙවන ධානයේදීත්, තෙවන ධානයේදීත් ඊට පස්සේ හතරවන ධානයට යනකම්ම අපිට ධාන වශීතාවය හොඳට ප්‍රගුණ කරන්න ඕන. එහෙම ප්‍රගුණ කරාට පස්සේ තමයි අපි යොමු වෙන්න ඕනේ විදර්ශනාව පැත්තට. ඒකට හේතුව තමයි අපි ධාන වශීභාවය හරියට ප්‍රගුණ කරගන්නකම් අපේ ප්‍රගුණ කරගන්න තුරු අපේ සමාධිය ශක්තිමත් වෙන්නේ නැහැ. සමත භාවනාව හොඳින් පුරුදු කරන්නේ නැතුව විදර්ශනාවට යොමු වෙන්න බෑ. ඒ නිසා සමත භාවනාව හරියට පුරුදු කරගත්තොත් තමයි අපිට විදර්ශනාවට යොමු වෙන්න වෙන්නේ. හරියට ආලෝකයෙන් තොර අඳුරු කාමරයක මොනවා හරි හොයනවා අතපත ගන්නවා වගේ තමයි හරියට සමත භාවනාව පුරුදු කරගන්නේ නැතුව විදර්ශනාවට යොමු වුණොත් අපිට සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්තටම භාවනාවේ කරන ආකාරය සහ ඒ ආකාරය. ඉතින් මේ විදිහට ආනාපාන සති මේ ආකාරයෙන් වඩන ආනාපාන සති භාවනාව වගේ සමත භාවනාව වලින් ප්‍රයෝජන කිහිපයක් තියෙනවා. අපි බලමු මේ ප්‍රයෝජන මොන වගේද කියලා. ඇත්තටම සමත භාවනාව වලින් ප්‍රයෝජන පහක් ඉපැරණි අට කතාවල සඳහන් වෙනවා. ඒ පහ මොනවද කියන එක ගැන අපි පොඩ්ඩක් හිත යොමු කරලා බලමු. පළවෙනි එක තමයි ditta ධම්ම සුඛ විහරණ. ඒ කියන්නේ සමත භාවනාලාභියා මේ භවයේ ධාන මගින් සුඛ විහරණය ලබනවා. සමාධිය විඳිනවා. يعني අපි ධාන ලබාගෙන ඒ ධාන මගින් ඒ සමාධිය සුඛ විහරණය අපි විඳිනවා. ඒක තමයි අපි කියන්නේ ditta ධම්ම සුඛ විහරණ කියලා. ඊළඟට විපස්සනා පාදකානිසංසය කියලා එකක් තියෙනවා. විපස්සනාවට බැස ගැනීමට මේ සමත භාවනාව දොරටුවක් වෙනවා. ඒ කියන්නේ සමත භාවනාව හොඳට වැඩුවොත් හොඳට වඩන කෙනෙකුට විපස්සනා භාවනාව වඩන්න පහසු වෙනවා. ඒ කියන්නේ විපස්සනා භාවනාවට යන්නත් අපිට මේක ප්‍රයෝජනයක් වෙනවා. ආනිසංශයක් වෙනවා. තුන්වෙනි ප්‍රයෝජනය තමයි අභිඥාපාදකානිසංශය කියලා කියන්නේ. ලෞකික අභිඥා පහක් තියෙනවා. පළවෙනි එක ශ්‍රුතිවිද, ඉර්ධිවිද, දිව්‍යසෝත, පරචිත්ත විජානන, పూర్වේ නිවාසානුස්සති, දිබ්බචක්කු කියන අභිඥා. මේ අභිඥා පහ අපි හඳුන්වන්නේ ලෞකික අභිඥා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉර්ධිවිද කියලා කියනවා, දිබ්බසෝත කියලා කියනවා, දිව්‍යසෝත කියලා කියනවා, පරචිත්ත විජානන කියලා කියනවා, పూర్වේ නිවාසානුස්සති, දිබ්බචක්කු කියලා මේ අභිඥා පහ අපි හඳුන්වනවා. මේ ඉතින් මේ අභිඥා පහ ලබන සමත භාවනා ලබන කෙනා, සමත භාවනා යෝගියා ඒකට ධාන පාදක වෙනවා. ඉතින් අපි අභිඥා ගැනත් වෙනමම කතා කරමු. ඒක කෙටි හැඳින්වීමක් අපි වීඩියෝ එකකින් අරන් එන්නම්. මම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඒක එතකොට අභිඥා ගැනත් ඔයාලට වෙනමම ඉගෙන ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඇත්තටම ආනාපාන සති භාවනාවෙන් විතරක් ලබන ධාන වලින්, එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවෙන් ලබන ධාන වලින් විතරක් මේ අභිඥා වලට හැරෙන්න බෑ. ඒ සඳහා කසින භාවනාව කරන්න ඕනි. එතකොට අපි කසින භාවනාව, අභිඥා මේවා ගැන අපි වෙනමම දීර්ඝ ලෙස කතා කරමු. ඊළඟ ආනිසංසය තමයි නිරෝධ සමාපatti ආනිසංසය. ඒ කියන්නේ අට සමාපatti බවට පත් වූ ධාන. අට සමාපatti බවට පත් වූ ධාන ලාභියා තමයි අනාගාමී හෝ රහත් නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එතකොට මේ නිරෝධ සමාපත්තියට සමවදින්නත් අපිට මේ ධාන පාදක වෙනවා, හේතුවක් වෙනවා, ආනිසංශයක්
වෙනවා. ඒ කියන්නේ අනිත් අයට බෑ මේ ධානලාභියෝ ධාන ලබා ගන්න නැතුව අනිත් අයට බෑ අට සමාපත්තියට සමවදින්න. ඒ නිසා නිරෝධ සමාපත්තියත් මේ සමත භාවනාවෙන් ආනිසංසයෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ ආනිසංසය තමයි භව නිශේෂ ආනිසංසය. ඒ කියන්නේ ඒ ධාන වලට අනුරූපව බ්‍රහ්මතලවල ඉපදීම භව නිශේෂ ආනිසංසය කියලා කියනවා. ඒ කියන්නේ අපි ප්‍රනීත වශයෙන් ප්‍රථම ධානය වැඩුවා නම් මහා බ්‍රහ්මතලය කියන තුන්වන බඹලව ඉපදෙනවා. ඊට පස්සේ ඒ වගේ එකින් එක බඹල් තලවලට අපිට මේ ධානවල මට්ටම මත යන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ආනිසංස පහ අපිට හරියට භාවනාව වැඩුවොත් ලැබෙනවා. ඒ වගේම මේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාවක් වෙනවා. මේ භාවනාව වැඩිමින් තමාගේ సంతානයේ විතක්ක වේගය විතර්ක වේගය යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ දැන් සිත සිහින ලෝකෙක තියෙන්නේ. හැබැයි නිතරම සෙලවෙනවා. විවිධ අරමුණු ඔස්සේ දුවනෝනේ. හරියට ජලයට ගලක් දැම්මහම කලබල වෙනවා වගේ, එහෙම නැත්නම් කැළඹෙනවා වගේ. කොඩියක් හුලඟට හෙල්ලෙනවා වගේ අපේ හිත හරි චංචලයි. ඉතින් මේ විසිරෙන සිත සංසුන් කර ගැනීමට ඇති එකම මාර්ගය, එකම පිළිවෙත තමයි ආනාපාන සති භාවනාව. බුදුරජාන් වහන්සේ මහා රාහුලවාද සූත්‍රයේදී පෙන්වා දෙනවා යම් කෙනෙක් ආනාපාන සතිය හොඳින් වැඩුවා නම්, හොඳින් වඩනවා නම් මරණාසන්න මොහොතේ සිහි නුවණින් යුතුව අන්තිම හුස්ම රැල්ලක් දකිමින් මිය යනවා කියලා. ඒ කියන්නේ හොඳට ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් නම් අන්තිම මොහොතේ මැරෙන මරණාසන්න අවසාන හුස්මත් සිහියෙන්ම දකිනවා. අධ්‍යාපන ලබන දරුවන්ට ධාරණ ශක්තිය වඩන්න මීට වඩා බෙහෙතක් නැහැ. අධ්‍යාපන ලබන දරුවන්ගේ මනස ඒකාග්‍ර කරගෙන හොඳ අවබෝධයකට යන්න පුළුවන්, හොඳ ධාරණ ශක්තියකට යන්න පුළුවන්. ආනාපාන සතිය දිනපතා වඩන දරුවෙකුට ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ අලුයම පැයක් පමණ බද්ධ පර්යංකයෙන් ආනාපාන සතිය වැඩුවොත් ඊතා ඉක්මනින් ධාරණ ශක්තිය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් වෙනත් කෙනෙක් පැය ගාණක් පාඩම් කරන පාඩමක් ආනාපාන සතිය වඩන දරුවෙකුට විනාඩි ගණනාවකින් පාඩම් කරගන්න, ධාරණය කරගන්න පුළුවන් ශක්තියක් මේ ආනාපාන සති භාවනාවෙන් ලැබෙනවා. ඒ වගේම ආනාපාන සතිය වැඩිීමේදී තමන්ගේ ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙනවා. දවස පුරා මහන්සිලා වැඩ කරලා හවසට සමහර අය මත්පැන් වලින් එහෙමත් නැත්නම් වෙනත් දේවල් වලින් මහන්සි නිවා ගන්න උත්සාහ කරනවා. නමුත් ඒක නිෂ්ඵලයිනේ. ඔබ මහන්සිලා වැඩ කරලා හවසට ගෙදර ගිහින් ඇඟපත හොදගෙන පිරිසුදු වෙලා ඇඳ මත ඉඳගෙන, අපිට ඇඳ මත උනත් ප්‍රශ්නයක් නෑ, ඇඳ මත ඉඳගෙන ඒ වගේම පහසු තැනක, එහෙමත් නැත්නම් පහසු තැනක විනාඩි 10ක් ආනාපාන සතියේ හිත පිහිටවා ගත්තොත් හරියට පැය 6-7ක් එක දිගට හොඳට නිදාගෙන හිටියා වගේ කායික සුවයක් දැනෙන්න පටන් ගන්නවා. මේ තරම්ම මේ ආනාපාන සතිය බලවත්. ඒ වගේම විසඳ ගන්න බැරි ප්‍රශ්න ආපුවාම කලබල නොවි, අර අපි කිව්වා වගේ විනාඩි 10ක් විතර ආනාපාන සතියේට හිත යොමු කරපුවාම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වාඩි වෙන්න කලින් භාවනාවට වාඩි වෙනකොටම අපි මනසට දැනුම් දෙන්න ඕනේ මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, ඒකට පිළිතුරු ලබා දෙන්න කියලා හිතාගෙන අපි භාවනාවට වාඩි වෙලා විනාඩි 10ක් විතර යනකොට හරියට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා වගේ වාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙනවා. පාසල් යන දරුවන්ට විසඳ ගන්න බැරි ගැටලු තියෙනවනේ. ඉතින් මේ ගැටලු විසඳ ගන්නත් මේ ආනාපාන සති භාවනාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. එයාලා ඒ ගැටලු ඔළුවේ තියාගෙන, හිතේ තියාගෙන ආනාපාන සතිය විනාඩි 10ක් විතර වඩනකොට ඊටාම ලේසියෙන් මේ ගැටලු විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ආනාපාන සති භාවනාව එදිනෙදා තමන්ගේ ජීවිතේ ප්‍රශ්න निराකරණය කරගන්න, කායික සුවය ඇති කරගන්න, මානසික සුවය ඇති කරගන්න, නිවසේ සමගිය වඩා ගන්න, සංසුන්ව ජීවත් වෙන්න, සංසුන්ව කතා කරන්න, සංසුන්ව ඉරියව් පවත්වා ගන්න,
ඒ විතරක් නෙවෙයි අටලෝ දහමින් කම්පා නොවි ජීවත් වෙන්නත් පුදුම ශක්තියක් මේ ආනාපාන සති භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම කරුණාවෙන් ආරාධනා කරනවා බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි හැම කෙනෙක්ම මෙලව සුවසේ ජීවත් වෙන්න වාසනාවන්ත ජීවිතයක් පවත්වගෙන යන්න සමකි සම්පන්න ජීවිතයක් පවත්ව ගන්න ඒ වගේම ගැටලු නැතිව ජීවත් වෙන්න නිරෝගී ජීවිතයක් පවත්ව ගන්න නැනවත් ජීවිතයක් පවත්ව ගන්න අවශ්‍යයි නම් නිවනට පිවිසුණු ජීවිතයක් ගත කරන්න නම් මේ ආනාපාන සති භාවනාව පුරුදු කරන්න ඕනමයි කියලා මම ආරාධනා කරනවා. ඒකට යොමු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එතකොට ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේක කරන්න. හරි. දැන් ඔබ දන්නවා නිවැරදි විදිහට භාවනාව වඩන ආකාරය. එහෙමනම් අපි සුළු මොහොතක් මේ භාවනාව ආනාපාන සති භාවනාව වඩමු. මම මේ කොටස කියන්නේ මෙතනින් එහා කොටස ඔයාලට වෙනමම වීඩියෝ එකක් හැටියටත් දෙන්නම්. එතකොට පස්සේ ඔයාලට වෙනමම භාවනාව වඩද්දී ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් භාවනා කරන්න සූදානම් වෙමු. හොඳයි. එහෙමනම් නිසල්මන් ස්ථානයක කරදර වලින් තොර ස්ථානයක බද්ධ පර්යංකයෙන් වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන ශරීරයේ උඩුකය කෙලින් තියාගෙන කෙලින් ඉස්සරහා බලාගෙන අප මම අර මුලින් සඳහන් කර ආකාරයටම වම් අත්ල මත දකුණු අත තබාගෙන මහපට ඇඟිලි තුඩු ස්පර්ශ වන ආකාරයට තබා ගන්න. එතකොට දැන් ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නේ මූණ කෙලින් තියෙන්නේ. හැමින් ඇස් වහගන්න. ඇස් තද කරගන්න එපා. සාමාන්‍ය විදිහට වහගන්න. වහගෙන ඔයාගේ ඉස්සරහා ලෞතර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා වගේ දැනෙන විදිහට බුද්ධ ප්‍රතිමාවක් මවාගෙන අපි ලෞතර බුදුරජාන් වහන්සේගේ ගුණ සිහිපත් කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. දැන් ඔබගේ සිත ඔබගේ නාසිකාග්‍රයට යොමු කරන්න. දැන් ඔබගේ සිතට ඔබගේ හුස්ම රැල්ල දැනෙන්න ආරින්න. ඔබ සිතින් ඔබගේ හුස්ම රැල්ලට අවධානය යොමු කරන්න. ඔබගේ සිහිය හුස්ම මත තබන්න. දැන් ඔබගේ නාසිකාග්‍රයෙන් දීර්ඝ හුස්මක් ගන්නවා දැනෙනවා. ඔබගේ හුස්ම දීර්ඝයි. ඔබගේ ආශ්වාසය දීර්ඝයි. ප්‍රාශ්වාසය දීර්ඝයි. ඔබ ඒ වෙනුවෙන් ඒ තැන හිත යොමු කරන්න. ඔබගේ ගණන් කිරීම ආරම්භ කරන්න.
ආස්වාස 1 1 1 ප්‍රාස්වාස 1 1 1 ආස්වාස 2 2 2 ප්‍රාස්වාස 2 2 2 මේ ආකාරයෙන් හිත සංසුන් වෙනකන් ප්‍රාස්වාසය කෙටි වෙනකන් ඔබගේ හුස්ම රැල්ල දිහා හිත යොමු කරන්න. ටික වෙලාවක් යනකොට ඔබට දැනේවි හුස්ම රැල්ලේ කෙටි බව. එතකොට සිහිය යොමු කරන්න ප්‍රාශ්වාසය කෙටි කියන තැනට. ප්‍රාශ්වාසය 1 1 ඔබ හුස්ම ගන්නකොට ආශ්වාසය 1 1 ප්‍රාශ්වාස 1 1 මේ ආකාරයෙන් කෙටි හුස්ම රැල්ලත් ගණන් කරගෙන යන්න. මේ විදිහට ඉදිරියට හිත යොමාගෙන ඉන්නකොට හුස්ම රැල්ලට හිත තදින් බැඳගෙන ඉන්නකොට ඔබට මේ කෙටි හුස්ම රැල්ල මුල මැද අගට යොමු කරන්න හැකි වෙනවා. දැන් ඔබ දකින්න ඔබගේ හුස්ම රැල්ල ආරම්භ වෙනවා, හුස්ම ඉහළට ඇදෙනවා, අවසන් වෙනවා. ප්‍රාශ්වාසය ආරම්භ වෙනවා, ප්‍රාශ්වාස වෙනවා, අවසන් වෙනවා. හිත එතන තියාගෙන නාසිකාග්‍රයේ හුලං රැල්ල, හුස්ම රැල්ල ඒ විදිහට සමස්ත හුස්ම රැල්ලම දකින්න. මේ ආකාරයෙන් දිගින් දිගටම හුස්ම රැල්ලේ හිත රඳවන්න. සුළු මොහොතකට ඔබට දැනේවි හුස්ම වේගයක් නැති, හුස්ම වැටෙන්නේ නැති ගතියක්. හිත යොමු කරන්න නාසිකාග්‍රයට. හුස්මේ සංසිඳීම පිළිබඳ හිත යොමු කරන්න. ඔබ හුස්ම ගත්තත් හුස්ම දැනෙන්නේ නැහැ. හිත එතනිය හිර කරගෙන තියාගන්න. සිහිය පවත්වා ගන්න. මේ ආකාරයෙන් ඔබ දිගින් දිගටම හුස්ම ගැනීම සම්බන්ධව හිත පවත්වා ගන්න.
සාදු සාදු සාදු. හොඳයි. අපි භාවනාවේ ආනාපානසති භාවනාවේ පුහුණු කිරීමත් මේ ආකාරයෙන් සිද්ධ කරා. එහෙමනම් අද අපි අපේ වීඩියෝ එක අවසන් කරන්නයි හදන්නේ. එතකොට ලෝක රකින්න, අපව රකින්න, ශාසනය රකින්න සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සක්‍ර දෙවියන් ඇතුළු සමස්ත දිව්‍ය මණ්ඩලයටම මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුවරුන්ට අපිට උදව් උපකාර කළ ගිහි පැවිදි සියලුම උත්තමයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අපිටත් අපගේ ජීවිතයේ සියලු කාර්යයන් නිමවලා නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදනා සහිතව ඔබටත් සියලු දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම අද මේ විදිහට මේ වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.